මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය කුමාරාලපාත. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුණේ. යුගදනවි ආයෝජනය රටට ලැබුණු අනගි අවස්ථාවක් බව විදුලි බල ශේෂ්ත්‍රයේ බලධාරීහු පෙන්වා දෙති. කාබනික පොහොරදා වගා කරන වී කිලෝවක් රුපියල් 100 බැගින් මිලදී ගැනීමට සැලසුම්. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්ව වෙළඳාම් වර්ධනය කිරීම කෙරෙහි අවධානය. තවත් කොවිඩ් ආසාදිත මරණ 21ක්. දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද වැසි. ප්‍රදේශ ගණනාවක නිකුත් කර තිබුණු නායම් අවදානම් තවදුරටත්. යුරෝපයේ කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන කලාපයේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. වනදු හසරංග 2020 පන්දුවේ ශ්‍රේණිගත කිරීම වල පෙරමුණට යුගදනවි ආයෝජනය රටට ලැබුණු අනගි අවස්ථාවක් බැවින් ඒ ප්‍රයෝජනයට ගැනීම සඳහා කෙටිකාලීන ගැටලු අමතක කර දීර්ඝකාලීන ප්‍රතිලාභ විසින් බැලිය යුතු බව විදුලි බල ශේෂ්ත්‍රයේ බලධාරීහු පෙන්වා දෙති. රටේ විදුලි බල සැපයුම 95%ක් ඉක්මවා සම්පූර්ණ කර තිබේ. ජනතා විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට අඩු පිරිවැය බලාගාර ඉදි කළ යුතුය. එසේ නොවුනහොත් විදුලි බිල ඉහළ යාම වැළැක්විය නොහැකි බව ඔවුහු පවසති. අලුත් සංකල්ප අලුත් තාක්ෂණය සමග අතරමැදි බලශක්ති ප්‍රභවයන්ට යා යුතු බව අනිවාර්ය සාධකයක් වී තිබේ. LNG විදුලි උත්පාදන අඩු පිරිවැය සමග පරිසරහිතකාමී ක්‍රමයක් බැවින් යුගදනයේ බලාගාරයේ සිදුවීමට නියමිත පරිවර්තනය රටේ ජනතාවට වාසිදායක මෙන්ම ආණ්ඩුවට ලාභදායී ව්‍යාපෘතියක් බව ඔවුහු සඳහන් කරති. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද පස්වරුවේ පැවති ශිෂ්‍ය මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව සඳහන් කළහ. එහිදී අදහස් දැක්වූ විදුලි මණ්ඩලයේ සභාපති MC ෆර්ඩිනැන්ඩ් මහතා සඳහන් කළේ දෛනික විදුලි අවශ්‍යතාවය සීඝ්‍ර ලෙසින් ඉහළමින් පවතින අතර එක් විදුලි ඒකක නිෂ්පාදන පිරිවැය රුපියල් 23.24ක් දක්වා වැඩි වී ඇති බවයි. එසේ වුවත් රාජ්‍ය විදුලි පාරිභෝගිකයාට විදුලි සැපයුම් ලබන්නේ ඒකකයක් රුපියල් 16.65ක් බව ඔහු පෙන්වා දුන්නේය. යුගදනයේ බලාගාරය සම්බන්ධ ගිවිසුම් අත්සන් කරන ලද්දේ නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුවය. ඒ සඳහා සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවය ලබාගෙන ඇත. ගිවිසුම් පිළිබඳ තොරතුරු ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා මෙන්ම පාර්ලිමේන්තුවට කරන බවද ඒ මහතා කිව්වේය. ඒ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවල අසත්‍ය තොරතුරු පළවන බවද ෆර්ඩිනැන්ඩ් මහතා සඳහන් කළේය. වැඩිදුර අදහස් දැක්වූ ඒ මහතා අපේගේ අත්‍යවශ්‍යතාවය පිළිබඳ අර්බුදයක් හා සැකයක් සංකාවක් අපිට නොතිබුණේ හින්දා අපි ඒක අත්‍යවශ්‍ය කරේ නැහැ. මොකද මේවා අත්‍යවශ්‍යයි කොහොමද යන ජීවිතේ. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය රජයේ තියෙන්නේ භාණ්ඩ සේවා සහ වැඩ සඳහා. ඒවයි නැහැ ආයතනයක තියෙන කොටස් විකිණීම සම්බන්ධව කියන ව්‍යාපාර වස්තු. හැබැයි වැදගත් වෙන්නේ රුපියල් 100 කොටස විකුණන්නේ කීයටද කියන එක. රුපියල් 100 කොටසක් විකුණලා තියෙනවා රුපියල් 1100ට 1200කට වැඩි වටිනාකමක් කියන එකයි මගේ අවබෝධය. අමතක කරන්න එපා ඇමරිකානු සමාගම මේ කොටස් ආයෝජනයේ යුගදනුයි බලාගාරයට නෙවෙයි. යුගදනුයි බලාගාරය ක්‍රියාත්මක දැන් පායිති සමාගමේ කොටස්. ඒ සමාගමේ කොටස් වල ලාභාංශ පවතින 2035 වෙනකම් විතර 2035 මේ බලාගාරයේ විදුලි බල මණ්ඩලයෙන් නිකන් ලැබෙනවා. මාධ්‍ය හමුවට එක් වූ ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති නීතිඥ අතුල සිල්වා මහතා සඳහන් කළේ මෙම ආයෝජන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමෙන් දෙස් කර්මාන්තකරුවාට අඩු පිරිවැයකින් විදුලිය පාරිභෝජනයට අවස්ථාව හිමි වන බවයි. වසරකට විදුලි ඒකක මිලියන 40,000ක අවශ්‍යතාවයක් පවතින බව පෙන්වා දුන් මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී MR රණතුංග මහතා එම ඒකක ප්‍රමාණය අඩු පිරිවැයකින් ජනනය කිරීමෙන් ජනතාවට සහන ලබා දීමේ අවස්ථාවක් හිමි වන බවද සඳහන් කළේය. කාබනික පොහොරදා වගා කරන වී කිලෝවක් රුපියල් 100 බැගින් මිලදී ගැනීමට රජය සැලසුම් කරයි. මේ වන විටත් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 80කටද, සම්බා වී කිලෝවක් රුපියල් 100කටද, කීරි සම්බා කිලෝවක් රුපියල් 125කට මිලදී ගැනීමටද ව්‍යාපාරිකින් පෙළඹී සිටින බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. රටේ විවිධ ස්ථානවල මේ දිනවල පැවැත්වෙන ගොවි උද්ඝෝෂණ වල සහභාගී වන්නේ ගොවියන් නොව දේශපාලනික අරමුණු වෙනුවෙන් විපක්ෂයෙන් හඬනගන පිරිස් බවද අමාත්‍යවරයා කියයි.
කාබනික පොහොර භාවිතයෙන් සිදු කරන වගාවන්ගෙන් සිදුවන පාඩු සඳහා රජය සහන ලබා දීමට සූදානමින් සිටින බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේය. එහිදී වැඩිදුර අදහස් පළ කළ අලුත්ගමගේ මහතා සිරිසේන ජනාධිපතිතුමා අපේ රටේ ගොවියෝ වෙනුවෙන් කතා කරනවා. සිරිසේන ජනාධිපතිතුමාගේ කාලේ වී කිලෝ එක රුපියල් 30යි. අද රුපියල් 80යි. එතන ඉන්න කෙනෙකුට එතුමාගෙන් අහන්න බැරි වුණා ඔබතුමාගේ කාලේ වී කිලෝ එක කීයද කියලා. ඒ නිසා මතක තියාගන්න මේ කාබනික කෘෂිකර්මාන්තයට අපි නියැලිච්ච නිසා අද ගොවියාගේ වී විල සඳහා සහතික මිලක් ලැබිලා. ඒ නිසා මේ කාබනික කෘෂිකර්මාන්තයේ සාර්ථක වුණාට පස්සේ වී කිලෝ එක රුපියල් 100කට ගන්න අපි ලෑස්ති. ඒ නිසා අපි කියනවා අද ගොවියා කවදාවත් කොහෙවත් කතා කරන්නේ වී මිල පිළිබඳව. අද ඒක ගැන කවුරුත් කතා කරන්නේ. ඒ නිසා ඉතිහාසයේ පළවෙනි වතාවට නාඩු කිලෝ එක රුපියල් 80යි, සම්බා කිලෝ එක 90යි, කීරි සම්බා 125යි. දිවයින පුරා යළිත් කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. සංචරණ සීමා ඉවත් කිරීමත් සමග පැතිර යාමේ වර්ධනයක් දැකිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂන් වල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතා පවසයි. ජනතා ඒකරාශියෙන් වලින් වැළකී සිටීමට සෑම පුද්ගලයෙකුම කටයුතු කිරීමේ අවශ්‍යතාවය හිරත් මහතා අවධාරණය කරයි. ප්‍රවාහන පහසුකම් සපයන ආයතන මෙන්ම නියාමනය කරන ආයතනද සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළ යුතුය. පවතින තත්ත්වය හමුවේ දිවයින පුරා යළිත් අහමු කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාවක් ඉහළ නැංවීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවට හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. රෝගීන් අඩුවීමත් එක්ක PCR වල අඩුවීමක් වුණාට පහුගිය කාල සීමාව තුළ කරන ලද්ද PCR පරීක්ෂණ පිළිබඳව විтин විට අපි මමත් මේක සඳහන් කරලා තියෙනවා. අපේ වසංගත රෝග විද්‍යාංශයේ සහ අනිකුත් ආයතන මගින් නිකුත් කර තියෙන සංඛ්‍යාලේඛන දිහා බැලුවොත් පේනවා රෝගීන්ගේ අඩුවීමට වේගයට PCR පරීක්ෂණ අඩු වෙලා නැහැ. තරම් මට්ටමකට රෝගීන් විශාල සංඛ්‍යාවක් තියෙන අවස්ථාවක සිදු වුණු PCR පරීක්ෂණ වලට සාපේක්ෂව අඩුවීමක් දුටුවාට ඒ එක්තරා මට්ටමකින් පල්ලෙහාට බහිනකොට ඒක අඩු වෙලා නැහැ. අපි තවදුරටත් බලාපොරොත්තු වෙන්නේ මේ පවතින මට්ටම පවත්වාගෙන යමින් රෝගීන්ගේ ආශ්‍රිතයින්ට අමතරව හම්බු ලෙස පරීක්ෂණ කිරීමටත් ඒ වගේම සමහර තැන්වල අපි කියනවා ඉලක්කගත පරීක්ෂණ. ඒ කියන්නේ රෝහලකට පැමිණෙන රෝග ලක්ෂණ සහිතව එන ඕනෑම පුද්ගලයෙකුට අපිට කොවිඩ් රෝගියෙකුගේ ආශ්‍රිතයෙක් උනාද නොඋනාද කියලා හොයලා බලන්න නැතුව මේ PCR පරීක්ෂණ වලට ලක් කරනවා. ඒ මට්ටම පවත්වාගෙන යනවා දිගටම අපි. ඒක නිසා අඩුවක් වෙලා නැහැ මේ කාල සීමාව. සංචරණ සීමාව ලිහිල් කිරීමත් සමාජික සහ ආර්ථික කටයුතු සිද්ධ වෙනකොටත් සුළුසුළු පොකුරු ඇතිවීම සිදු වෙනවා. ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාංශ ඉන්නවා, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඒ අය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එක්ක එකතු වෙලා අවශ්‍ය කරන කටයුතු සිද්ධ වෙනවා. ඒක හරහා අපි මේක බරපතල පොකුරක් වීම වළක්වන්න අපි උත්සාහ කරනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන් යළිත් ප්‍රවෘත්ති. අද දිනේ පස්වරු 6:30 පමණ වන විට කොවිඩ් ආසාදිතයින් 474 දෙනෙකු හඳුනාගත් බව රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව මේ දක්වා මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5,46,686 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර කොවිඩ් වෛරස් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 340 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් අද පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සම්පූර්ණ සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5,13,880කි. මේ අතර කොවිඩ් ආසාදිත මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් අද තහවුරු කර තිබේ. ඊයේ සිදුව ඇති මේ මරණ අතරින් 16ක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් අතර මරණ 5ක් අවුරුදු 30-54 අතර වයස් කාණ්ඩයට අයත් වෙයි. බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර නමලුකුල ප්‍රදේශවලට තදවැසි ඇදහැරමින් පවතී. ඇල්ල නමලුකුල හරහා පස්සර මාර්ගය සම්පූර්ණව වසා දමා ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසයි. ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන්නයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව වැඩිදුර අදහස් පළ කරන මධ්‍යස්ථාන නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ඇල්ල සිට නම්රුකුල හරහා පස්සර මාර්ගය මේ විනි විට සම්පූර්ණයෙන්ම වසා දම ඇති බව තමයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ වාර්තා කරේ. ඒ හේතුවෙන් විකල්ප මාර්ගයක් ලෙස බදුල්ල සිට පස්සර දක්වා ප්‍රධාන මාර්ගය භාවිතා කළ හැකි බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ අප වෙත වාර්තා කරන ලැබුවා. යම් ගැටලුවක් නැත්නම් 117 දුරකථන අංකය සමග සම්බන්ධ වෙන්න සියලුම තොරතුරු යාවත් කාලීන කළ තිනවා 117 දුරකථන අංකය සමගම. ගල් පෙරලීමේ සහ ගස් කඩා වැටීමේ යම් අවදානම් තත්ත්ව කිහිපයක් හේතුවෙන් තමයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයත් එකම ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයත් සමග සම්බන්ධ වෙමින් අකණ්ඩව එම තොරතුරු අපිට ලබා දීලා තිබෙන්නේ.
බදුල්ලා පස්සෙන් ප්‍රාදේශීයකම් කොට්ටාශවල නායම් දෙවන අවදානම් මට්ටමේ නිවේදන දැන් නිකුත් කර තිබේ. නායමේ අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවීමේ අවශ්‍යතාවය ජාතිය ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පෙන්වා දෙයි. ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව නාගොඩ සහ ඇල්පිටිය යන ප්‍රදේශවලත් කළුතර දිස්ත්‍රික්කයේ බුලත් සිංහල ප්‍රාදේශීයකම් බල ප්‍රදේශවලටත් පළමු මට්ටමේ නායම් අවදානම් නිකුත් කෙරේ. ඊට අමතරව මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායම් අවදානම් පිළිබඳ නිවේදන නිකුත් කර ඇත. මේ අතර මිල්ලකඳ ප්‍රදේශයෙන් කළුගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. එබැවින් අපට ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මීළඟට ප්‍රමුඛ පුවත. දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියෙකුමෙන් මවකමෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික වෙළඳාම් වර්ධනය කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය වේදිකාවක් නිර්මාණය කරයි. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම් වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය ආචාර්ය බන්දල ගුණවර්ධන මහතා සහ මෙරට බංග්ලාදේශ මහ කොමසාරිස් ටාරික් අරිෆුල් ඉස්ලාම් මහතාගේ ප්‍රධානත්වයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේදී අද පැවැත්වුණි. බංග්ලාදේශ සමග සිදු කරන ගනුදෙනු මෙරට අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනි. තේ, රූපලාවන්‍ය සහ පොත්ගලික සත්කාර නිෂ්පාදන, රෙදිපිලි, විදුලි සහ ඉලෙක්ට්‍රෝන නිෂ්පාදන සහ වියන්ල රෙදිපිලි යන අංශ නියෝජනය කරමින් සමාගම් 25ක් පමණ මෙම අවස්ථාවට සහභාගී විය. 20 විශ්වාසයේදී ශ්‍රී ලංකාවේ 21 වන අපනයන ගමනාන්තය වූයේ බංග්ලාදේශයයි. එහි අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 153.4ක් විය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. වැස්සහිත කාලගුණයත් සමගින් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරයි. දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 30ක් පමණ වන බව එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය ශිරන්ති සෙනවිරත්න මහත්මිය පවසයි. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. එම සංඛ්‍යාව සමස්ත රෝගීන්ගෙන් 68%කි. මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින්ද වැඩි වශයෙන් රෝගී වූ වාර්තා වෙති. එබැවින් තමන් අවට පරිසරයෙන් නිරතුරුවම පිරිසිදු තබා ගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. විදෙස් පුවත්. කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් අකණ්ඩව වාර්තා වන ලොව එකම කලාපයේ බවට යුරෝපයේ පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම පසුගිය සති 5 තුළ අකණ්ඩව සිදුව තිබේ. ඔක්තෝබර් 25 වෙනිදා සිට දක්වා කාලය තුළ ලොව පුරා කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනය 3%කි. එහෙත් යුරෝපා කලාපයේ එම අගය 6% බව සංවිධානය පෙන්වා දෙයි. ලොව අනෙකුත් රටවල දින කොවිඩ් රෝගීන්ගේ වාර්තාවෙන් පහත ඇරෙමින් පවතී. නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම 12%කින් පහත වැටී ඇති අතර අප්‍රිකාවේ සහ ගිනි කොළදිග ආසියානු රටවල එම අගය 6%කි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල් ගසෙන් වැඩගමු, රටදයත් දිනවමු. සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928. දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. කහවත්ත මූලික රෝහල රුපියල් මිලියන 92ක් වැය කරමින් සංවර්ධනය කෙරෙයි. රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරය කිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 78කි. පස්මහල් ගොඩනැගිලි සංකීර්ණයක් වන එහි එකවර වෛද්‍යවරුන් 30 දෙනෙකු සඳහා නේවාසික පහසුකම්ද සැලසෙයි. ඊට අමතරව බාහිර රෝගියන්ශයද පුළුල් කිරීමට පියවරගෙන ඇත. සංවර්ධන වැඩ කටයුතු සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය
සංවර්ධන පුවත්. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න, පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනය සූදානම්. සහාය සඳහා අමතන්න 1928. WhatsApp 070 400 1928. ක්‍රීඩා පුවත්. පන්දුවාර 2020 ජාත්‍යන්තර ක්‍රිකට් පන්දියවන්නන් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ පෙරමුණ ගැනීමට වනිදු හසරංග සමත් වෙයි. මෙවර ලෝකෝසලන්ට තරඟාවලියේ විශේෂ දස්කම් දක්වන වනිදු හසරංග කඩලු 14ක් බිඳහෙළමින් පන්දියවන්නන් අතර ඉදිරියෙන් සිටී. තුන්නිරව දස්කම් දක්වන ඔහු ලෝකයේ තුන්නිරව ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානයේ පසුවෙයි. මෙවර 2020 ලෝකෝසලන් තරඟාවලියේදී කඩලු 30ක් ලබා ගැනීමටද ඔහු සමත් විය. මේ අතර ලෝකෝසලන් තරඟාවලියේ ස්කොට්ලන්තයේහි ඩුබායිහි අද පැවති තරඟය ලකුණු 16කින් ජය ගැනීමට නවසීලන්තය සමත් විය. ඉන්දියාව සහ ඇෆ්ගනිස්තාන අතර තරඟය අබුඩාබියේදී දැන් පැවැත්වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. මෙරට ප්‍රමුඛතම ගෘහභාණ්ඩ අලෙවි සමාගමක් වන දම්රු ආයතනය ඉන්දියාව තුළ සිය අලවිචාලය පුළුල් කරමින් සිටී. ඒ අනුව එරට කොල්කතා නුවර 7 වෙනි දම්රු ප්‍රදර්ශනාගාරයේද පසුගියදා විවෘත කෙරුණේ. දම්රු ආයතනය චෙන්නයි නුවර ප්‍රදර්ශනාගාර 8ක්ද, හයිද්‍රාබාද් නුවර ප්‍රදර්ශනාගාර 5ක්ද, ලක්නෝ නුවර එක් ප්‍රදර්ශනාගාරයක්ද මේ වන විට පවත්වාගෙන යයි. ඉදිරියේදී තවත් ප්‍රදර්ශනාගාර 50ක් ඉන්දියාව තුළ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB U Trust හරහා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මේ වසරේ මුල් මාස 7 තුළ කුරුඳු අපනයනයෙන් රුපියල් මිලියන 221ක ආදායමක් උපයාගෙන ඇතැයි ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය පවසයි. අපනයන කෘෂිභෝගවලින් මිලට ලැබෙන සමස්ත ආදායමෙන් අඩක්ම ලැබෙන්නේ කුරුඳු අපනයනෙනි. දැනට ශ්‍රී ලංකාව, මෙක්සිකෝව, එක්සත් ජනපදය, කොලොම්බියාව හා ස්පාඤ්ඤ රටවලට ප්‍රධාන වශයෙන් කුරුඳු අපනයනය කරයි. මේ බිමල් පුතානි හරි ගිහිල්ලා අලුත් කාර්යයකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර ශ්‍රීකමලත් වෙටින් විට වැසී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු ප්‍රදේශවල රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ කිකුරුම් සැත වැසී ඇති වෙයි. ඌව මධ්‍යම උතුරු මැද සහ වයම් පළාත්වලත් ඇතැම් ස්ථානවලට තරමක තද වැසී ඇතිවන බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. රාත්‍රී ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලේ සිරස්තල යුගදනමි ආයෝජන රටට ලැබුණු අනගි අවස්ථාවක් බව උදිර බල ශේෂ්ත්‍රයේ බලධාරීහු පෙන්වා දෙති. කාබනික පොහොර දාවගා කරන 2 කිලෝවක් රුපියල් 100 බැගින් මිලදී ගැනීමට සැලසුම්. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර ද්විපාර්ශ්වික වෙළඳාම් වර්ධනය කෙරෙහි අවධානය. තවත් කොවිඩ් ආසාදිත මරණ 21ක්. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි. ප්‍රදේශ ගණනාවකට නිකුත් කර තිබූ නායමේ අවධානම තවදුරටත්. යුරෝපය කොවිඩ් ආසාදිතින් වැඩි වශයෙන් වාර්තා වන කලාපයේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. වනදු හසරංග 2020 පන්දුවේ ශ්‍රේණිගත කිරීම වල පෙරමුණට. එසමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වෙනවා. අපගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවියෙන් ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න. රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.